समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමීති ධර්මානුශාසනාවෙහි සදහබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණා බිලාසී සදහබර පින්නතනේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ලෝක විග්‍රහය අපි දෙආකාරයකින් තේරුම් ගන්න ඕන. දෙආකාරයකින් තේරුම් ගත්තේ නැතුව ඒකාකාරයෙන් තේරුම් ගන්න ගියොත් අපේ මේ ජීවිතය එක්කෝ ලෞකික වශයෙන් අසාර්ථක වෙනවා නැත්නම් ලෝකෝත්තර වශයෙන් අසාර්ථක වෙනවා. මේ දෙආකාර තේරුම් ගැනීම අවශ්‍ය වෙන්නේ දෙආකාරයෙන්ම සාර්ථක වීම සඳහා. ඒක දෙආකාරය කියලා සඳහන් කරන එකේ තේරුමම ඔය විශේෂ මාත්‍රකා පාඨයෙන් ගත්ත පදේ සඳහන් වෙන අරුත් විග්‍රහය එකක් ඔබ දන්නා ලෝකයේ තවත් එකක්. නමුත් මේ දෙකම තේරුම් ගන්න එක අවශ්‍ය වෙනවා. ජීවත් වීමට තේරුම් ගත යුතු පිළිගත යුතු නීති පද්ධතියක් සදාචාර පද්ධතියක් තිබෙනවා. ඒක අපි පිළිගන්න වෙනවා. ඒකට කියන්නේ ලෝක සම්මතය පිළිගන්නවායි කියලා. නව ලෝක සම්මතය කරන කිසිදු ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර එහෙම හමු වෙන්නේ නැහැ. ඒ ලෝක සම්මත ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵලයත් ලෞකිකයි. ලෞකික කියන්නේ ලෝකයට අයත් කියන එක. එහෙනම් ලෝක සම්මත ක්‍රියාකලාපයක් තුළ ජීවත් වෙමින් දැසට පේන ලෝකයක් වෙනකොට නුවණින් දකින ලෝකයක් දර්ශනය කොට ඒ ලෝකයේ තුළ ලෝකෝත්තර ක්‍රියාමාර්ගයක් ගත්තාම ලෞකිකයයි ලෝකෝත්තරයයි දෙකම ජය ගන්න පුළුවන්කමක් තිබෙනවා. මේක සාමාන්‍යයෙන් මෙහෙම කියවට තේරෙන්නේ නැති නිසා ඔකට තවත් අදාළ වචනයක් ගත්තම හරි. සම්මුති සත්‍ය සහ ආර්ය සත්‍ය දෙකක් මේක. ආර්ය සත්‍ය පේන්න පෙර පේන්නේ සමාජයට සම්මුති සත්‍යය. ඒ සම්මුති සත්‍ය සකස් වෙලා තිබෙන්නේ ඔබත් ඉන්නවා ලෝකෙත් තියෙනවා කියන පදනම තුළ. ඒ ඉන්නවා කියන එකේ තේරුම මවකුසෙන් බිහි වූ තැන් පටන් මේ අනතුරුම ඔබ පුද්ගලයෙක් ඉන්නවා ඔබට අදාළ ලෝකෙත් ජීවත් වෙන තුරුම තියෙනවා කියන මේ සංකල්පය තුළ. ඒක තුළ පිළිගන්නා වූ සම්මුති කීපයක් සෑම රටකම පහේ පවතිනවා. රටකම ආගමකම ජාතිකම ආදී වශයෙන් පුංචි පුංචි වෙනස්කම් සහිතව ඒ පිළිගැනීම් පවතිනවා. ඒ පිළිගැනීම් වලට අපි කියන්නේ පළවෙනිම නීති රාමුව කියලා. අධිකරණ නීති හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති රාමුව. ඒවා සකස් කරලා තියෙන්නේ ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා නෙවෙයි ලෝකෙ මොනම රටකවත්. ජනතාව පාලනය කිරීමේ පහසුව සඳහා ජනතාවට වඩාත් යහපතක් සැලසීම සඳහා ජනතාවට කරදර සිදු කරන පුද්ගලයන් පාලනය කිරීම සඳහා. ඔබ සාමාන්‍ය ජනතාවට කරදරය කරන පුද්ගලයෙක් කරදර කරන පුද්ගලයෙක් බවට තමගේ ජීවන චරිතය විදහා දක්වන්න ගියොත් ඔබට ඒ නීතියේ බාධා කරදර එනවාමයි. ඔබ ජනහිතවාදී වුණොත් එහෙම කරදර කරන්නේ නැත්නම් ඔබට ඒ නීතිය බාධාවත් කරදර කරන්න දෙන්නේ නැහැ බලපාන්නේ නැහැ. මතක තියාගන්න.
නිසා සාමකාමී පුරවැසියෙක් වීම කියන එක මේ සාමූහික ජනපද ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට අවශ්‍ය දෙයක් බව තේරුම් ගන්න. අපි තනි පුද්ගලයෝ නෙවෙයි. අපි හැමෝම පවුලක සමාජිකයෝ, පවුල ගමක සමාජිකයෝ. අන්නේ විදිහට ගත්තාම අපි සාමූහිකත්වයේ පදනම් කොටගෙන සාමූහිකත්වයට උදව්පකාර කරගෙන අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන රත්ත කොටාසයක්. එහෙනම් යන්න එතනදී තමයි සම්මුතින් පිළිගැනීම කියන එක අවශ්‍ය වෙන්නේ. මොකද මේ බොහෝ දෙනාට අහිත කර නොවන ආකාරයෙන් බොහෝ දිනාට යහපතක් වෙන ආකාරයෙන් තමයි ඒවා බුදුවරු නොවුනත් පඬිවරු පාලකයෝ විසින් සකස් කරලා තිබෙන්නේ. ව්‍යවස්ථාව වශයෙන් ගත් කල සම්මත කරගත්ත ව්‍යවස්ථාව වශයෙන් ගත් කල අනේ සකස් කරලා තිබෙන්නේ ඒක පාලනයේ පහසුවෙන් කරගෙන යාම සඳහා බොහෝ දෙනාට යහපත සඳහා. ඉතින් ඒක පිළිගන්න පුද්ගලයෙක් වෙන්න ඕන ඉස්සර වෙලා. ඔබත් සමාජයේ කොටසක් නම් සමාජයේ සත්වෙක් නම් ඔබත් මේ සමාජයට අවුලක් කරදරයක් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඒක පිළිගන්න වෙනවා. එතනදී තමයි අපට නිවස නැමැති ඒකකය, පවුල නැමැති ඒකකය, අම්මා තාත්තා නැමැති පාලකයන් දෙදෙනා, ඔවුන් යටතේ හැදෙන දරුවන්, ඒ වගේ පවුල් ඒකක ගණනාවක් එකතුනා හැදෙනා වූ ගම, ඒ ගමේ සමග පවතිනා වූ ඥාතිත්වයන්, ඔවුන් වෙනුවෙන් කෙරෙන්න ඕන අන්‍යෝන්‍ය යුතුයකම් ආදී මේ කාරණා තමයි සම්මුතින් කියලා කියන්නේ. එතකොට ඒවා ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් මට දවස් 5ක් විතර කාලය වුණ වෙනවා. අවමංගල නියමයන්, මංගල නියමයන්, විවාහයේ නියමයන්, ඒ වගේම කුඹරකණන් ජලය නිකුත් කළ යුතු ආකාරය, වැසිය යුතු ආකාරය, බෙදාගත යුතු ආකාරය ආදී සම්මුතිය. ජල කළවනාකරු වෙනකොට වෙල් විදාන හිටපු කාලේ ගාම නිලධාරී වෙනකොට ගමරාල හිටපු කාලේ ඔය වචන වලින් පෙන්වන්නේ හැමදාමත් එහෙම පහසු පාලන රටාවක් සකස් වෙලා තිබුණ බව. ඒ මා කතා කළේ එක්තරා මට්ටමකට මේ නීති ආධිපත්‍ය මුල් කොටගත් සාමකාමී සමාජයකට බලපාන්නා වූ ආගමික නොවන පැත්තක්. ඒ රටින් රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මට්ටමේදී පුංචි වෙනස්කම් තියෙනවා, සැප පහසුකම් අඩු වැඩි වෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට මීට රෙහිව යන්න ගියාම ඒක බාධා පමනනවා, කරදර පැමිණෙනවා, හිරිහැර පැමිණෙනවා. අනිත් එහෙම ඒවට පිටින් ගියයි කියලා ලැබෙන 아무තු මේ යහපතක් සතුටක් එහෙම නැහැ. කෙටි කාල සතුටක් ලැබෙන්න පුළුවන්. නමුත් 아무තු ලෝකෝත්තර යහපතක් හෝ පරලෝ යහපතක් සැලසෙනවා කියලා මම දකින්නේ නැහැ. මොකද ඔය පිටින් යනවායි කියලා කියන්නේ ඒ නීතිත් නොතකා හරිනවා සදාචාරයට සහ යහපත් කාරණාවලට එරෙහි වෙමින් දුරාචාරයේ පැත්ත ගන්න කෙනෙක් වෙනවායි කියන එක. එතකොට ඒකට රජය දඬුවම් දෙන්නේ නීත්‍යානුකූල මට්ටමින් ටිකයි. නමුත් ඊට එහා පැත්තට තව දඬුවමක් දෙන ක්‍රියාකලාපයක් බුදු සමය තුළ පෙන්වලා තිබෙනවා. ඒක ආයකත් සම්මුතියෙන් පිළිගැනීමක්. පව්පින් විපාක විශ්වාසය. දෙවෙනි සංයමයක් තමයි මේ පවුන් විපාක විශ්වාසය කියන පළවෙනි එකට වඩා ඉදිරියට ගියා වූ. අර ක්‍රියාකලාපයේ සමාජයේ දෝෂ දර්ශනයට ලක් වෙනවා, රජයේ වර්ධි කළොත් දඬුවම් දෙනවා කියන කාරණේ තුල පාලනය වෙන්නේ. මේ සංයමය තුල Taman කරන කියන ක්‍රියාකලාපයන්ට විපාක විඳින්න Tamanට සිදු වෙනවයි කියලා පිළිගැනීම තුල අනාගතයේ යහපත් විපාක ලැබීම සඳහා යහපත් ක්‍රියාකාරකම් තුළමින් අනාගතයේ අයහපත් විපාකයන්ගෙන් ගැලවීම සඳහා අයහපත් ක්‍රියාකාරකම් වලින් පාලනය වෙනවා. එතකොට ගමක අවමගුල්ලුස්සව චාරිත්‍ර කරන ආකාරය, එහෙම නැත්නම් ගමක ජලය නිකුත් කරන ආකාරය, අලුත් සාල් මංගල්‍ය කරන ආකාරය නොඑක් සම්මුතින් පවතිනවා. මේ ක්‍රියාකාරකම් තුළ අනතුරුව පවතින දෙයක් තමයි කරන කියන ක්‍රියාකලාපයක් දෙපිරිසටම දෙපැත්තටම හිතකර වෙන ක්‍රියාකාරකම් සඳහා මිනිසුන් සූදානම් විය යුතුයි, නැත්නම් සකස් විය යුතුයි කියන එක. අදාළ ක්‍රියාව කරන කෙනාත් අදාළ ප්‍රතිඵලය ලබන කෙනාත් දෙපැත්තම. ඒ හැමෝටම යහපතක් සිද්ධ වෙන්න ඕන. සතුටක් ලැබෙන්න ඕන. අනාගත යහපත් විපාක සඳහා පිනක් සිද්ධ වෙන්න ඕන. මෙන්න මේ කියන කාරණාවට ඊළඟට එන්න ඕන. කවුරු වශයෙන්ද මේ එන්නේ? ඒකත් මතක තියාගන්න.
මේ එන්නේ මෞකසින් භීවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෝ වශයෙන් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට අදාළ යුතුයකම් තිබෙනවා. ඔහු ස්ත්‍රියක්, ඔහු පුරුෂයෙක් කියලා කියන්නා වූ මෙවෙන් කිරීම මත. ඒවා පිළිගැනීම මත තමයි මේක පවතින්නේ. අනේ එතකොට එතනදී මේ ක්‍රියාකාරකම් සඳහා නීතියේ වැටට එහා ගිය තමන්ට මීට අදාළ දුක් විපාකයක් ඉහාත්ම වශයෙන් හෝ පරලොව වශයෙන් හිමිකම් කියන්න සිදුවෙන බැවින් එබඳු යහපත් විපාක සැප පැත්තට ලැබුණාට නම් කමක් නැහැ. දුක් පැත්තට ලැබෙනවා නම් ඒක හිතකර වෙන්නේ නැහැ කියලා තේරුම් ගැනීම තුළ අන්න ඒ සමාජය පෙළඹෙනවා අර අහිත පිණිස අවැඩ පිණිස සිදුවෙනා වූ පාප කර්මයන්ට කාලය ධනය සමේ කැප නොකර ඒවයින් අත මිදෙන්න. ඒ සම්මුතින් පිළිගැනීමේ දෙවෙනි පියවර වඩාත් හොඳ පියවරකට එනවා. එතකොට අන්න අපට ජනපදයක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් වගේම පව්පින් විපාක විශ්වාස කරන පවේ විපාකයේ අනාගතයට හිමිකම් කියන්න සිදුවෙන්නේ නැති ජීවිතයක් ගත කරනවා කියන එකට එන්න පුළුවන්. අන්න එතකොට එතන පවතිනා වූ නීති රීතීන් අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි නෑන මස්සිනා විවාහය සඳහා නෑන මස්සිනාවල බලපෑම විවාහය සඳහා බලපෑම මංගලාව මංගල චාරිත්‍ර මේ කාරණා පිළිබඳව කිසියම් ආකාරයක කලක් භාවිතා කිරීමෙන් බොහෝ දුරට අවැඩ පාලනය කරන්නා වූ සම්මුතින් පවතිනවා. අපි ඒවා තවදුරටත් සංශෝධනය කරලා සංවර්ධනය කරලා දිරිමත් කරන වෙලාවම වැඩක් නැහැ කියන තැනක ඉඳලා අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. මෙබඳු තත්ත්වයක් යටතේදී තවත් ටිකක් එහාට යනකොට මේ පුද්ගලයාට සිතන කියන හැම දෙයක්ම කිරීම වෙනුවට ඒවයින් යම් කොටසක් පාලනය කරන්න බුදු සමය තුළ නම් නීති ටිකකුත් තියෙනවා. ශික්ෂාපද සංවරය කියලා. පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරය තුළ පොරොන්දු වෙන්නේ මේවා අහිත පිණිස අවඩ පිණිස පවතින බැවින් මේවා කරන්නේ නැහැ කියන එක. කියන එක නෙමෙයි ශික්ෂාපද සංවරයේ තේරුම විරතිය හෙවත් වෙන්වීම. ඒකත් සම්මුතින් පිළිගැනීමක්. වර්තමාන සමාජයේ නිවසේ සිටින විට පංචශීලය කියලා, පොය දවසට අටශීලය කියලා, නැත්නම් සාමාන්‍යයට දසශීලය කියලා, උපසම්පදා සීලය, ආර්ය වාජ්‍යයට අටම සීලය කියලා එක එක සම්මුතින් තියෙනවානේ. ඔය එකකට වඩා එකක් වැඩි වෙන විට සංයමය හොඳයි. පාපයෙන් බැහැරවීම හොඳයි. ඒ බැවින් අනාගත විපාකත් හොඳයි. ඒක නෑ එහෙම නෙවෙයි. එතකොට එහෙමනම් අපට පවුලක් තුළ පවතිනා වූ සදාචාර සම්පන්න ක්‍රියා, අවංගදාර සමිතියක් තුළ පවතිනා වූ නීති රීතික, බෞද්ධකමක් තුළ පවතිනා වූ වර්ෂේ පුරා කරන්න තිබෙනා වූ යහපත් ක්‍රියාකාරකම් මේවා එකක්වත් වැඩක් නැති අනවශ්‍ය දේවල් කියලා බැහැලා කරන්න බෑ. ඒවා සම්මුතින් පිළිගැනීම. මොකද්ද මම මේ කතා කළේ? සම්මත ලෝකය. මතක තබා ගන්න. ලෝක සම්මතේ නැත්තම් සම්මත ලෝකය ගැන කතා කළේ. ඉතින් මේක තුල ඔබට බැරිද අසරණ යන්න පිට වෙන්න? නායාමේදී ගම් අතරේ දව උපකාර කරන්න බැරිද? මව්පියන්ට උපස්ථාන කරන්න බැරිද? වන්දනා ගමන් යන්න බැරිද? මව්පියන් රැක බලා ගන්න බැරිද? අවශ්‍ය විවිධ මංගල්‍යයන් පවත්වන්න බැරිද? පුළුවන්. ඒ සඳහා ඔබට ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුප්පාදේ නිරෝධය හෝ කර්මක්ෂය කිරීමේ කර්මය හෝ සතර සතිපට්ඨානය හෝ සප්තවිසුද්ධිය හෝ මේ එකක්වත් දැනගන්න ඕන නැහැ. දැන් මෙතෙක් මම ඔවා කිව්වේ නැහනේ. ඒ කිව්වේ නැහැ කියලා ඔබට මවක් වෙන්න, පියෙක් වෙන්න, දරුවන් රැකබලා ගන්නට දැන් මේ හරි හම්බ කරගෙන ඒවා යහපත සඳහා යොදන්න බාධාවක් වෙනවද? අන්නේ සම්මුතින් පිළිගැනීම කියන එකේ තේරුම එහෙනම් මෞකසින් භීවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙකුට පැවරෙන සමාජ වගකීම් ටිකක් තිබෙනවා. ඒ සඳහා ස්වාභාවික හැකියාවක් ඔබට ලබා දීලා තියෙනවා. ඒ හැකියාව ඇති කරගෙන කුළු ගන්නාගෙන අවශ්‍ය විදිහට පාවිච්චි කරලා ජීවිතෙන් සමුගන්න දවසකදී manussකමට වඩා පහළට යන්නේ නැති ජීවිතයකින්, manussකම හෝ ඊට වඩා එහා ජීවිතයකින් මෙලොවට එන්න පුළුවන් විදිහට සකේ ජීවිත කාලයේ පෙළගස්වා ගැනීම තමයි
සම්මුතියෙන් පිළිගැනීම කියලා කියන්නේ. තවම ඔබට ශ්‍රී ලංකා දීපේ නම් මහින්දාගමනයෙන් පසු බුදු සමය ලැබී තිබෙන නිසා චරිත කතා ජාතක කතා කියවලා ඒ පිළිබඳ දැනීම් ලැබිලා ඇති. නමුත් ඔබ වෙනත් කෙනෙක් නම් මේ කියපු කාරණා ටික තේරුම් ගත්තාම ඔබට දැන් ඔන්න මේ රටේ පවතින ශ්‍රී ලංකාව දීපයක් තුළ පවතිනා වූ සම්මුතින් පිළිගන්න වුණා. ඊළඟට පරමාර්ථවත් ආරි සත්‍ය. මෙන්න මෙතන මේ සම්මුතිය කරන්නා වූ පුණ්‍ය කර්මයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ආර්ය සත්‍ය පේන නිවීම නම් වූ දේ අපි ළඟට එනවා කියලා මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතනවා. අනේ ඒකත් තේරුම් ගන්න. එහෙම වෙන්නේ නැහැ. සම්මුතින් පිළි අරගෙන අනුගමනය කරන ක්‍රියාමාර්ග වල පාපයෙන් බැහැරවීම සඳහා සහ පුණ්‍ය මාර්ගයට අවතීර්ණ වීම මගින් පුණ්‍ය මාර්ගයේ අනාගත සැප විපාක හිමි වෙන තැන දක්වා අපට යන්න පුළුවන්. නමුත් ඒටත් එහා ගියා වූ ප්‍රතිපදාවක් පවතින සම්බුදු සසුන තුළ එම ප්‍රතිපදාව විවෘත වශයෙන් විවරණ නොවූ යුගයක් තුළ මේ සම්මුතින් පිළි අරගෙන ඊට අදාළ මනුස්සකමක් රැකගෙන ඉදිරියට යමින් ඊට හා සත්‍ය අනාගත සසුනකට පවරා දීම ඇරෙන විට මා ඉපදුන මා හැදුණු වැරුණ මා පුරුදු කර පරිසරයේ මේ ආරි සත්‍යාර්ථයේ භාවිතා කළ බව සහ ඒ සත්‍ය පිළිපැදීම කියන එක සිදු වුණයි කියලා මට නම් පෙනෙන්නේ නැහැ. නමුත් ඒකත් මේක තුළම පිළිගන්න වෙනවා. දැන් කුමක්ද මේ ලෝකේ? මේ හිරු වටා වසරකට රවුමක් යන තමා වටා දවසට රවුමක් කරගෙන පෘථිවියේ ලෝකයේ පෘථිවිය නැමැති ලෝකයේ ක්‍රියාවලිය. හැබැයි මේ පෘථිවිය සම්බන්ධ කර භ්‍රමණයක් හෝ එහෙම එකක් නෙමෙයි ලෝකෝත්තර ක්‍රියාවලිය කියන්නේ. අන්න පරමාර්ථය කියන්නේ ලෝකෝත්තර ක්‍රියාවලියක්. ඒකට ඔබට ඊට වඩා ඔබව හදාරන්න සිද්ධ වෙනවා. ඔබ සාමාන්‍යයෙන් හදාගෙන ඉන්නේ විශ්වාස කරන්නේ ඔබ මෞකුසින් බිහි වූ පුද්ගලයෙක් ය එහෙම කෙනෙක් ඉන්නවාය මේ අනතුරු එහෙම කෙනෙක් මේ ශරීරය තුළ ඉන්නවාය කියන සම්මුතියනේ. ඒ සම්මුතියෙන් පාප මාර්ගයෙන් පවෙන් දුකටපත් වීම පාප මාර්ගයේ බැහැර වී පුණ්‍ය මාර්ගයෙන් පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතරට යාම පිනට වඩා එහා බැහැර වීම තුළින් ලෞකික ධානයක් තුළ රූපී අරූපී නම් වූ භවතල වලට යාම නම් වූ මෙහෙම ප්‍රතිඵලයක් තිබෙනවා. මේ ප්‍රතිඵල සියල්ල ලෝකෝත්තර නෑ ලෞකිකයි. බුදු සමයෙන් පෙන්වන ලෝකෝත්තර නම් වූ සැනසීම හිමි කර ගන්නට ලෞකිකයේ ක්‍රියාමාර්ග වෙනුවට ඒවට යටින් දිවෙන්නා වූ වෙනත් ඒ සඳහා ප්‍රවිෂ්ඨ වන ක්‍රියාමාර්ගයක් ඔබ හොයන්න ඕන. ඔබ මෙතෙක් කතා කළ පාරේ ඔබ ගියේ මව වශයෙන් පියා වශයෙන් ගුරුවරයා වශයෙන් ගුරුවරය වශයෙන් පුද්ගලයව මුල් කොටගෙන ඔබට පැවරුණා වූ රාජකාරිය මුල් කොටගෙන නමුත් ඔබට මෙතනින් එහාට යන විට ඔබ පිළිබඳව මේට වඩා ගවේෂණයක් කරන්න වෙනවා. මේ බුදු සමය තුළ පවතින ඔබට මේට වඩා ඔබ පිළිබඳව ගවේෂණයක් කරන පැත්තක්. දැන් ඔබ පිළිබඳව කතා කරන්න ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් පමණයි. ඒ වගේම මව්කුසෙන් බිහි ජීවිත අවසාන දක්වා ජීවත් වන පුද්ගලයෙකුගේ සංවරය. පරමාර්ථ තත්ත්වයක නෙමෙයි. මේ සාගර දිවයින් සමූහය සහිත පෘථිවි ගෝලයට ලෝකය කියලා කියනවා වගේ ලෝකෝත්තර වීම සඳහා අවශ්‍ය ලෝකෙකුත් තියෙනවා. ඒක ඔබ හැමදෙනා ළඟම තිබෙනවා. ඔබ ඒ තුලින් ලෝකයේ සැකසෙන හැටි දැක්කේ නැහැ.
මන්දයත් ඔබට බුදු සමය anu ඉතිහාසයක් සංස්කෘතියක් බුදුරජාණන් වහන්සේ නැ පුද්ගලයෙකුගේ චරිතාපදානය ශ්‍රාවක චරිතවල අපදානය ඒ ටික තමයි ඔබට බුද්ධ ආගම කියලා හිතෙන්නේ. ඔබව පිළිබඳව හැදෑරීමක් තුලින් ඔබේ ඇතුළත හොයා ගන්නා වූ මගට නොයා ඔබත් සිටියේදී ඔබට ඉදිරියෙන් සුපිරි පුද්ගලයන්ුත් සිටියේදී ඒ සුපිරි පුද්ගලයන්ට කරන උපහාර මගින් ඔබට සතුට ලබා ගන්නා වූ ප්‍රාථමික ක්‍රමයකට තමයි සමාජය සකස් වෙලා තිබෙන්නේ. මේ ක්‍රමය අසාර්ථකයි කියලා විදේශීය සමාජයන් තුළ ඒ ආගමික සංස්ථාවන්ට එරෙහිව කරලි ගසා පෙරලා දැමූ තවත් දේවල් ස්ථාපිත කළ තැන් තිබෙනවා. අපිට එහෙම කැරැල්ලකින් පෙරලා දාන්න දෙයක් නැහැ. නමුත් අපිට මේක අප වෙත හරවලා බලන්න ඕන. දැන් මම මේ පැහැදිලි කරපු කාරණා අනුව බහුවල ඇස්ස දෙස පින්න දෙස බාහිර සමාජය දෙස බලන් ඉන්නේ. එහෙම නැත්නම් ඔබට අදාළ ඥාතිවරයෙක් හිටියා නම් ඔහුගේ නිවසේ පැවතුන පින්කමක් මරණයක් සම්බන්ධ කටයුතු කිරීම සම්බන්ධයෙන් බලන් ඉන්නේ. නමුත් අපට වැටහෙන දෙයක් තමයි මේ ලෝකෝත්තර වීම සඳහා නම් ලෝකයේ පිළිබඳව විමර්ශනයට වඩා මේ පෙන්න ලෝක නම් වූ අනිත් පදයට අදාළ අභ්‍යන්තර විගණනයේ වගේ අභ්‍යන්තර විමර්ශනයකට එන්න වෙනවා. දැන් ඔබ දන්නවනේ යම් යම් සමිතිවලට සම්බන්ධ වෙලා ඉන්නවා නම් එය තුලම පවතිනා වූ අඩුපාඩු සකසා ගැනීම අභ්‍යන්තර විගණනය කියනවා. පිටට දෙන්න ඉස්සර වෙලා අඩුපාඩු සකසා ගැනීම සඳහාමයි ඒකේ කරනු ලබන්නේ. කෙනෙකුට දඬුවම් දෙන්න වැරදිකාරයෝ හොයන්න නෙවෙයි. වැරදුන තැන් ටික හදාගන්න. ඒ වගේ ඔබට මේ සම්මුතිය පිළිගැනීම තුළ වැරදි තැන් ටිකක් හදාගන්න පුළුවනි. නමුත් එතනින් එහාට ලෝකෝත්තර ගවේෂණය සඳහා අදාළ දහම් පෙළ මේක තුළ පවතින්නේ නැහැ. ඒකට එහෙනම් පිළිගන්න වෙනවා තවත් ලෝකයක් තියෙනවායි කියලා. අන්නේ ලෝකපදයේ තමන් ඔබට ලෝකස්ස වික්කවේ සමුදයංච අත්තගමංච දෙතිස්සාමී කියලා කතා කරන ලෝකේ කියලා පෙන්වුවේ. අර ලෝකේ අපි ඔක්කොම ජීවත් වෙන පෘථිවිය නැමැති එක. මේ ලෝකය ඔබ තුල ඔබත් නෙමෙයි ඔබ තුල ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිදුවෙනා වූ ක්‍රියාකලාපයේ ක්‍රියාකාරීත්වය. එතකොට ලෝකස්ස වික්කවේ සමුදයංච කියන එකෙන් කියන්නේ ඔබ හට ගන්න හැටි ලෝකේ හට ගන්න හැටි නෙවෙයි. දුක සහ හේතුව. මේ දුක සහ හේතුව හට ගැනීම වටහා ගැනීමට ලෝකයේ තේරුම් ගැනීම කියලා කියනවා. එහෙම නැත්නම් ලෞකිකයේ තේරුම් ගැනීම කියලා කියනවා. අත්තගමංච තේරුම් අරන් අනුගමනය කරනකොට ලෝකෝත්තර වෙන පාර කියලා කියනවා. අන්න ඒ ලෝකේ තමයි පරමාර්ථ ලෝකය. ඔබ පාලි අභිධර්මයේම හදාරනවා නම් ඔය සම්මුති සත්‍ය ආර්ය සත්‍ය කියලා වචන දෙකක් ඔස්සේ ඔබට මේවා ආධ්‍යාත්මික ගමන යන්න නෙමෙයි පාඩම් කරලා ලියලා පාස් වෙන්න උගන්වනු ලබනවා දැනුමත් එක්ක බවට පත් වෙන්න. ඒකද දැනගන්න හම්බ වෙයි. එවිට මේ ලෝකපදය මම විග්‍රහ කරනු ලබන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් ඒවාට පහළ වෙන අරමුණ තුළ සිදුවෙනා වූ අපට නොපෙනෙන අතිසංකීර්ණ ක්‍රියාවලියක් වශයෙන් අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් වශයෙන් මොකද්ද ලෝකස්ස වික්කවේ සමුදයංච. එහෙනම් ඔබට ඔබගේ ජීවිතය තුළ දුක හටගන්නේ සහ ඒකට හේතුව හඳුනා ගන්න ලැබුණොත් හේතු නැති වෙලා දුක් නැති වෙනවා කියන වචනෙන් කියන්නේ නැතුව හේතු නොතැබීමෙන් දුකට හේතු නොතැබීමෙන් දුක් නැති වෙනවා කියනට අලුතෙන් නොතබා ඉන්න බලන්න. බොහෝ විට කියවෙනකොට කියවෙන්නේ හේතු බංගා නිරුද්ධති කියන එක මේ හේතු නැති වුනහම දුක නැහැ කියන එක. මම දකින්නවා එකෙන් අදාළ හේතු නිරුද්ධ වීම කියවෙන්නේ නැහැ කියලා. නැති වුණොත් කියලා වචනෙන් කියන්න පුළුවන්. නමුත් මේ හේතු නැතිවීම කියන එක අතීත හේතු නැතිවීම කියලා නෙවෙයි තිබෙන්නේ. අනාගත ඵල උපදින්නට වර්තමානයේ හේතු නොතැබීම කියන ක්‍රියාමාර්ගයට ඔබට එන්න පුළුවන් නම් ඔබ
එතකොටත් ලෝකේ ජය ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ලෝක කීයක් ඔබට තිබෙනවද? දිනපතා අවදීපත් පටන් නින්දට යනතුරු ඔබ අනුගමනය ක්‍රියාමාර්ගය තුළ මේ ලෝකට අදාළ වස්තු සතා සතුන් අවශ්‍ය අමුද්‍රව්‍ය සේරම තියෙන්න පුළුවන්. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන. එතනදී මේක ලෝකස්සවික්කේ සමුදයංච කියන පදයෙන් අර පෘථිවිය නැමැති ලෝකේ හට ගන්න හැටි කියවෙන්නෙත් නැහැ. ලෝකෝත්පත්ති කතාව කියවෙන්නෙත් නැහැ. ඒ ලෝක විනාශය කියවෙන්නෙත් නැහැ. ඒ නිසා අරියස්ස විනේ ලෝකෝ කියන එක තවත් එකක්. අන්න ඔබට මේ පිළිබඳව දැනගන්න ලැබෙනකොට ත්‍රිපිටක සූත්‍රවල පවතිනා වූ පෙළදහම උදව් කරගෙන ඔබ පිළිබඳව ගවේෂණයක් කරන කෙනෙක් වෙනවා. අර පෙළදහම ත්‍රිපිටක සූත්‍රවල පවතින්නේ ඒක ඔබේ ළඟට ගලප ගත්තාම ඔබ තුල ක්‍රියාත්මක වෙන්නා වූ පරිහානීය පෙළදහම. දුකටපත් වීමේ පෙළදහම. ගැලවෙන්න කියලා අනුගමනය කළාට නොදන්නක නිසා යලි යලි දුකටපත් වීමේ පෙළදහමක් සිදුවෙමින් පවතින බව ඔබට තේරෙනවා. බාලයා බවට පත් වෙන්නේ අන්න ඒ ආකාරයට අඩුපාඩු වැරදි කාරණා ටික සිදුවෙන බව වැටහීමයි. එහෙනම් ඒ ටික නිවැරදි කර ගැනීම සඳහා ලෝකෝත්තර භාවයට පත්වීම සඳහා මේ ලෝක ස්වභාවයේ හටගන්න හැටි තේරුම් ගන්න ලෝකස්ස බික්කවේ සමුදයංචනේ. ඒක ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගත්තන් පස්සේ ඒ වැඩේ නොකිරීමෙන් ඉක්මවා යන්න පුළුවන්. අන්න මේ ලෝකස්ස බික්කවේ සමුදයංච තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අත්ගමන් නැත්නම් ඉක්මවායම ලෝකෝත්තර වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් ඔබ මේ ලෝකස්ස බික්කවේ සමුදයංච තේරුම් නොගෙන අර සම්මුතින් පිළි අරගෙන දාන සීල භාවනාදී පුණ්‍ය කර්මයන්ොත් කරයි. අදාළ තත්ත්වයන් සඳහා ඔබට සුදුසුකනුත් හම්බ වෙයි. එවන ඔබ ජීවනෝපාය සලසා ගනීවි. නමුත් ඔබ ඇතුළත පවතිනා වූ මේ සමාජයත් සමග ඇලෙන ගැටෙන ස්වභාවය. ඔබ ඇතුළත පවතිනා වූ මේ ලෝකයට මුහුණ දෙන්න බැරි අනුරදන වැළපෙන ස්වභාවය ජය ගන්නට ඔබට මේ බාහිර දැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සඳහා උදව් කරගන්න අප කර තිබෙනා වූ ධර්මදේශනාවල කර ඇති පැහැදිලි කිරීම. මොකද මේ අයන්නායන්නෙන් පැහැදිලි කරන්න තරම් අද වෙලාවක් ගන්න මදි. ඒ වගේම අසකනාසයේ දිව නම් වූ ආයතන 6 ඔස්සේ පැහැදිලි කරන්නත් මදි. නමුත් තථාගතයන් වහන්සේ ලෝක සූත්‍රයේ හෝ තවත් විද සූත්‍රවල මේක පැහැදිලි කරලා තිබෙන්නේ ඇස තුල කන තුල නාසය තුල. ඇස තුල කන තුල නාසය තුල නම් ඒක සිදු වෙන්නේ පොතේ නෙවෙයි, එදා හිටපු අයගේ නෙවෙයි, අද ඔබ ළඟ. ඔබ ළඟ සිදුවෙන දේ ඔබ කියනවට එහායි තථාගතයන් වහන්සේ ශාස්ත්‍රීය විග්‍රහ කරලා පෙන්නනවා. ඔබ රූපයක් පේනවා, සද්දයක් ඇහෙනවා, කනවා බොනවා, නිදා ගන්නවා කියලා කතා කරන එකේ ඔබට පෙනෙන ක්‍රියාවලියට එහා ගිය ඇතුළත ක්‍රියාවලියක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. අර බාහිර ක්‍රියාවලියෙන් වරදක් සිදුවන බව පේන්නේ නැහැ. නමුත් ඇතුළත ක්‍රියාවලියෙන් පෙනෙනවා ඔබ මේ අනුගමනය කරන ක්‍රියා මාර්ගයේම ඔබ සසර බන්ධණයට ලක් කරනවා. ඔබ තමයි මේ කටයුතු කරලා දෙන්නේ. නමුත් ඔබම මේ නිසා අවසානයේ බන්ධනයටත් ලක් කරලා තමයි යන්නේ. අන්න එහෙම ඔබ පිටුපස ඔබ සැනසුම හොයාන ගියාට ඔබ සසරට බඳවන්නා වූ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා, මාර බලවේගය නමින්. පුද්ගලයෙක් නොවුනාට එහෙම ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මට මේ ළමා කාලේ ඉඳලා සේරම විවරණය කරන්න කාලයක් ගන්න බෑ. නමුත් ඔබට ඊයේ හෝ පෙරේදා හෝ ඔබේ යම්කිසි ඇලෙන සිද්ධියකදී, ගැටෙන සිද්ධියකදී ඇලිලා සන්තෝෂෙන් වාසය කළාද, ගැටිලා කලකිරීමෙන් උසාවි යන්න හෝ නඩු යන්න හිතුවද?
ඒ සිද්ධිය අද නෑ කියලා හිතන්න. නමුත් ඒ සිද්ධිය සිදුවන විට ඔබ තුල සිදුවන දේ පෙන්වුවොත් අපි ඔබ කියයි කෙනෙක් සමග දබර කරගත්තා එනකොට ගත්ත බැනගත්තයි කියලා. ඒ ඔබට පෙනෙන භාෂාව. මා කියන්නේ නෙවෙයි. ඒ තථාගතයන් වහන්සේ ලෞකිකයට අහු වෙන ආකාරයෙන් බන්ධනයකට අහු වෙන ආකාරයෙන් ලස්සන පද කීපයකින් විස්තර කරනවා. මේ පද පෙළේ අදාළ පොතට පෙළදහම කියලා කතා කරනවා. ඒකේ මේ පෙළ තියෙනවා. නමුත් ඒකේ වෙලක් තිබුණාට ඒක සිදු වෙන්නේ ඔබේ ඇස තුල කන තුල නාසය තුල නම් ඒක තේරුම් ගත්තේ නැත්නම් පෙළදහම හදාරන්නේ නැහැ ඔබ. ඒ පෙළදහම හදාරපුවාම ඒකේ තේරෙනවා වැරදි පැත්තට යන හැටි. අන්නේ වැරද්ද නොකර ඉන්න ඉගෙන ගත්තාම නිවැරදි පෙළදහම හම්බ වෙනවා. බුදුවරු එලි කළා වූ පෙළදහම කියන එක හරියට වටිනවා. මා දකින්නේ අනාගත බුදුවරයෙක් සම්බන්ධයෙන් හමු වෙලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම එදාට තමයි ඔහුට පෙළදහම වළංගු වෙන්නේ. එතකල් ඔහු මෙහි අනුගමනයේ ක්‍රියාමාර්ගයේ සදාචාර සම්පන්න වුණාට ඒක භවගාමී පෙළදහම. නමුත් බුදුවරු එලි කළ වදාළාව පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ භවගාමී පෙළදහමක් නෙමේ භව නිරෝධගාමී පෙළදහමක්. එය අපේ ඇස තුළ කන තුළ නාසය තුළ තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් අවබෝධයක් අපි ලබා තියෙන්න ඕන. ඒක දවසට ලැබෙන්නේ නැහැ. සමහරට අපි මේ දේවල් පැහැදිලි කරන්නේ අවුරුදු 20ක 25ක 30ක හැබෑරීම් තුළ ඇති වුණා වූ දැනීමක් අවබෝධයක් තුළ. ඒ නිසා ඒක අපිට කියන්න පොතක් බලා ගන්නට අවශ්‍ය නැහැ. අපි තුළ සිදුවන සිදුවීම් සමාජය තුළ සිදුවන සිදුවීම් උදව් කරගෙන අපට මේ වරදින පෙළදහම සසරට බැඳෙන පෙළදහම පෙන්වන්න පුළුවන්. බලන්න කොතරම් අපි එතකොට අප පිළිබඳව විමර්ශනය කරලාද කියලා. අප පිළිබඳව විමර්ශනයේදී මා ඔබට මතක් කරනවා ඔබ අත් දෙකක ඇඟිලි 20ක් තියෙන පුද්ගලයෙක් වශයෙන් බලන එක නෙමෙයි මම මේ පෙන්නන්නේ. ඒ අත් දෙකෙන් ඕන එක අතක ඇඟිලි 5ක සම්බන්ධයක් තියෙනවා වගේ. ඔබේ ක්‍රියාකලාපය තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ ඔබ අනුගමනය කරන්නා වූ මොහතක ක්‍රියාකලාපය තුළ මිටොමෙලෙව්වෝ අපේ ඇඟිලි 5ක් තියෙනවා වගේ පංචවිධ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගැනීම තමයි ලෝකස්ස භික්කවේ සමුදයංච. ලෝකෝත්තර වීම සඳහා අවශ්‍ය. එතන වෙන්නේ නැති මම හිතන්නේ ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා කියන්නේ. කැඩෙන බිඳෙන බැවින් ලෝකය කියලා කියනවා. ගස් කොළන් කැඩෙන බිඳෙන බැවින් වෙන්න බෑ. එහෙමනම් සිත සිතුවිලි නිරන්තරයෙන් උපදින නැසර වෙනස් වෙන බැවින්. ඒකට තථාගතයන් වහන්සේ වදාළ තව වදනක් උදව් කරගන්නවා නම් පුද්ගලයෙක් වශයෙන් කය වශයෙන් ඔබ ඉන්නවා පෙනුනට සිත වශයෙන් ඔබ නිරන්තරයෙන් උදේ දවල් හවස මරණය වැළඳ ගන්නවා. ඔබ තුළ මා තුළ මෙහෙම ජීවත් වෙන පුද්ගලයෙක් හිටියාට අර කියන මාර්ගය තුළ හේතුඵල ක්‍රියාදාමයක් විතරයි විස්තර වෙන්නේ. කිරීමක් සිත් ඇති කරන්නෙක් යයි මෙහෙයුම් මධ්‍යස්ථානයක් නැති. කොහොමද ඒක පාලි පාඨය තුළ පෙන්වා තිබෙන්නේ? ලෝකස්ස භික්කවේ සමුදයංච කියන පදයෙන්. අනේ ලෝකස්ස භික්කවේ සමුදයංච කියන පදයේ ක්‍රියාකාරීත්වය විස්තරලා කරලා තියෙන ආකාරය දැක්කම තේරෙනවා ලෝක කියන්නේ දුකට කියලා. සමුදයංච කියන්නේ හේතුවට කියලා. මොකද්ද දුක?
ඇසට කනට නාසයට දිවට කයට අදාළ දේවල් මොන ගැසීමේදී ලාභයට අලාභයට සැප දුකට නිදාප සංසාරයට ඇලෙන්න ගැටෙන්න යාම තුළ ඒවා කෙරෙහි ආසක්ත වීමෙන් ඇතිවෙන්නා වූ ඒවා නැති වෙනකොට ඇතිවෙන්නා වූ පීඩනය. හොඳ දේවල් නම් නැති වෙනකොට ඇතිවෙන්නා වූ පීඩනය, නරක දේවල් නම් ඇති වෙනකොටම ඇතිවෙන්නා වූ පීඩනය. මානම් මේක කල්පනා කරන ලබන්නේ බාහිර ලෝක දුකයි නෙමෙයි. Taman මේවා ආශ්‍රයෙන් සිටී හදාගැනීම නිසා මේ ලෝක තපදේ අර ලෝක කියන தත්ත්වය දුකට බාටපත් වෙනවායි කියන්නේ. මේ සඳහා අර සමුදයංච කියන පදේ තව වචන ටිකක් ලස්සනට යොදලා තියෙනවා. ඔබ ඉඳගෙන පිටින් බලන්නේ නැතුව, ඔබ ඉඳගෙන අතීතයේ දැස බලන්නේ නැතුව, ඔබ ඉඳගෙන ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල මේ වෙනවාද කියලා බලන්න. වෙනවා නම් අන්න ඔබ එහෙනම් ලෝක සමුදයන්ට අහු වෙලා. ඒක මගේ දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. මෙතන පැහැදිලි කරන්නම් අලුත් අය සඳහා අනිත් අය දන්නවා. කතමංච වේක්කවේ ලෝකස්ස උප්පාදත් නැත්නම් සමුදයන්ච. ඉතින් ඇස තුළ පෙනෙනවා. චක්කුංච වටිච්ච රූපේ චුප්පත්තක් විඥානං තින්නම් සංගති පස්සෝ. ඇස තුළ ක්‍රියාකාරීත්වයක් සඳහා බාහිර තියෙන වස්තුවක උදව්ව ඇසේ පෙනීම මේ කාරණා තුනක් එකතු වෙලා ඔබට අදාළ ඔබ හදාගත්ත අදහස මතයේ හිතට එනවා. පුද්ගලයා අප්‍රසන්නං තරහව, පුද්ගලයා ප්‍රසන්නං බැඳීම. ඒ ඕන එකක් තමයි මේ තුන්වැනි එක විදිහෙන් හිතට එන්න පස්සේ වෙන්නේ. නිකම්ම නිකං සිතුවිලි ස්පර්ශ වීම නෙමෙයි පෙන්වන්නේ. බාහිර දෙකක් උදව්වෙන් තමන් හදාගත්ත පැරණි දේ හිතට එන එක. දැන් ඔබට ඒකට විඳීමක් තියෙනවා. පස්සපච්චා වේදනා. සැප විඳීමක් හෝ දුක් විඳීමක්. ඒකට ඇලීමක් තියෙනවා. ඇලීමක් හෝ ගැටීමක්. වේදනාපච්චා තණ්හා. ඒ විඳීමට ඇලෙන්න ගැටෙන්න ගිහින් තණ්හාව නිසා ඒකට බැඳීමක් පවතිනවා. උපාදාන. උපාදානනොත් ඊට පස්සේ ඒක අවසන් කරන්න බැරිකමක් පවතිනවා. යලි හට ගන්න හේතුවක් ඊතර වීම බව. දැන් දුකත් හට ගැනීමත් කියන එක බවට ගැලපුවොත් එහෙම ඇහැට හම් වෙලා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. අන්න දුකට හේතුව රැස් වුණා. දුක්ඛ ලෝකස්ස වික්‍රේ සමුදයංච. මෙන්න මේක තමයි අර සම්මතයේ පිළිගත්තට හොඳ දේවල් කළත් නරක දේවල් කළත් ගිහි පැවිදි ඕන කෙනෙක් තුල සිදුවෙන්නේ මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භවණං වූ පමාද විහරණය. මේක කපලා තිබෙන්නේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් කරමින් ඔබ සැපතින් ඈතට ගෙනihin දුක්ඛ ආගාදයක තනි කරන්න. ඒ පාරේ වෙන්නේ ඒක කියන එක යන කවුරුත් දන්නේ නැහැ. හොරු රැකලා ඉන්නවා පාරේ කියලා දන්නේ නැත්නම් ගියාම බඩු ටික ඔක්කොම හොරු ගන්නවා. සමහර විට ඔය උපමා කතාවල පවතිනා වූ හොර වනාන්තර රැකගත්තා වූ හොරමුල ඔයම විය හැකියි. ඔබ මේ නොදන්න මාර්ගය යන්න ගියාම ඔබේ සංසුන් සමාධිය උදුරාගෙන දුකටපත් කරන එක තමයි බඩු ටික හොරගන්නේ, හොරු ගන්න එක. එහෙම තථාගත බුදු පියාණන් වහන්සේට සිත දුකටපත් වීම සහ දින් ගැලවීම නැමැති කාරණයක් පැහැදිලි කරන්න ඕන වුණා. ඇරුණාම රටේ පොටේ පවතිනා වූ සිද්ධි කතන්දර වශයෙන් විස්තර කරන්න ඕන වුණයි කියලා මම පිළිගන්නේ නැහැ. කලක් තිස්සේ අපි ඒවා සිද්ධි වශයෙන් හදාarලා තියෙන නිසා බුදුබණ කියන්නේත් පරණ කතන්දර ටිකක් කියලා හිතාගන්න සමාජයක් තියෙනවා තමයි. මා ධර්ම ශ්‍රවණය කරන්න ගිය වසර 50කට පෙර සමාජයේ ආව මගුල් උත්සවයකදී නැත්තම් 7 දවස් 3 මාස බෙන්කමකදී සජ්ජමාලා හරි පටාචාර හරි කිසා ගෞතමී හරි කතාවෙන් එහා පැත්තට බණක් තිබුණේ නැහැ අහන්නේ. ඒගොල්ලොන්ගේ දරුවෝ මැරෙනවා අපිත් මැරෙනවා දුක් වෙන්න කාරණයක් නැහැ. ඒක තමයි වාදේ. එතකොට ඒකේ ලෝකස්ස සමුදයක් නැහැනේ. අර සියලු කාරණා කරන්න පුළුවන්. මව්පියන් දැක බලා ගැනීම, මංගලාමුල කටයුතු කිරීම, දාන ආදී කටයුතු. නමුත් ඔබ ලෝකස්ස සමුදයන්ට හැදෑරුවේ නැත්නම් ඒවැ සැප විපාක වෙනම තියෙයි. නමුත් මේ දුකත් හේතුවෙන් මිදලා නැහැ. පරමාර්ථ සත්‍ය තේරුම් අරගෙන නැහැ. සම්මුතිය විතරයි පිළි අරන් තියෙන්නේ.
සම්මුතියේ ක්‍රියාකාරක ප්‍රතිඵලෙ නෙමේ පරමාර්ථ මේ ප්‍රතිඵලය පරමාර්ථ නිවීම කියන්නේ පරමාර්ථ ක්‍රියාකලාපයක ප්‍රතිඵලය. ඒකට මේ ලෝකස්ස සමුදයන්ට තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ தত্ত্বය යටතේදී අපට මේ ජීවිතේ මෙන්න මෙහෙම අගාධයකටපත් වෙමින් යන බව. එබැවින් එන්නට අපි බාහිර ලෝකේ සමග යහපත් කටයුතු කළාට චිත්තාභ්‍යන්තරයෙන් ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැඩෙමින් අපි අභ්‍යන්තරයේ මානසික පීඩනයකටපත් වෙන බව තථාගතයන් වහන්සේ ස්වකීය දේශනා මාලාවල පෙන්වලා තිබෙනවා. එතකොට පළවෙනි කොටස Tamanට වරදින හැටි තේරෙන එක. දෙවෙනි කොටස ඒ වරදින් නිදහස් වෙන එක සහ අලුතින් වරද නොකරන එක. මෙන්න මේක තමයි බෞද්ධ ප්‍රතිපදාව නැත්තම් පරමාර්ථ தත්ත්වය කියලා කියන්නේ. ඒක අර බාහිර ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් නෙමෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කලේ ක්‍රියාකාරකමක් නිවැරදි කර ගැනීමක්. අත්තගමංච කියන්නේ ඉක්මවා යාම කියන එකනේ. ඒ පරමාර්ථ ලෝකයේදී ඔබ ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද මොකක්වත් වළංගු නැහැ නේ. ඇහැට ඒව නැහැ. ඇස කන නාසය දිවට කයට හම් වෙන අරමුණ සම්බන්ධයෙන් ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කතාවක් නැහැ. ඒක දෙන්නේ දෙකයි. එක්ක ප්‍රමාද විහාරී නැත්නම් අප්‍රමාද විහාරී. අර ඇසේ කනේ නාසයේ ප්‍රමාද විහාරීත්වය තමයි සදාචාර සම්පන්න නොවන ඕනෑම පුද්ගලයෙක් තුළ පවතින. ඒකයි සම්මතේ ඉක්මවා ගිහින් නැහැ ඕන. ඔවුන්ට සසර හදන්න ඇරුණාම සසර නිමා කරන්න අවශ්‍ය පාර හමු වෙන්නේ. ඔවුන්ට මව්කුසින් බිහි පුද්ගලයා මැරෙන කල්ම ඉන්නව ඇරුණාම ඔහුට අතරක් වෙන්නේ නැහැ හදන්න. නමුත් මේ ඇස කන නාසය විග්‍රහ කිරීමේදී ඇස තුල මැරෙනවා, කන තුල මැරෙනවා, නාසය තුල මැරෙනවා, මෙසේ මොහොතක් පාසාම මරණයක් සිදු වෙන බැවින් සතර කඩන්න පුළුවන් මෙතනින්. මේ මරණය පෘථග්ජන පුද්ගලයාගේ මරණය වෙනට ආර්ය පුද්ගලයාගේ මරණය බවට පත් කරන්න පුළුවන් වෙනවා. වචන දෙකේ වෙනස පෘථග්ජන පුද්ගලයාගේ මරණය හේතු ඉතුරු කොට අවසන් කිරීම හේවත් අවශේෂ නිරෝධය. ආර්ය පුද්ගලයාගේ මරණය හේවත් සතර කඩන නිර්වශේෂ නිරෝධය. අන්න අත්තගමංච ඉක්මවා යන පාර. ලෝකෙ කොහේ ඇවිදලා හරි මොනාගමේ ඉඳලා හරි බුද්ධෝත්පාදයේ මේ බුදු සමය තුළ බැරනම් කවදා හරි දවසක මෙතෙන්ට එන්න ඕන. ඒ සඳහා ඒක තවත් මාර්ග කීපයක් තියෙනවා. කෝකෙන් ගත්තත් පෙන්වන්නේ මේ මෙතන නිමාවක් දකින්න එක. මොනවයි නිමාවද? ඔබේ නිමාව නෙමෙයි. ලෝභයේ දේශේ මොහේ නිමාව දුක්ගිනි නිවන තන උදාව. ලෝභයේ දේශේ මොහේ නිමාව දුක්ගිනි නිවීමේ උදාව. මම මෙහෙමයි කියන්නේ. ස්වභාවයෙන්ම මිනිසාට නිවීම උරුමයි. ඔබේ උරුමයක් ඒක. ඔබ ඉන්නේ ඈතට යමින් ඉන්නවා. අදාළ ක්‍රියාමාර්ගය වටහා ගන්න නැතුව අනුගමනීය ක්‍රියාමාර්ගයෙන් තොරව මේක ඈතට යමින් ඉන්නවා. ඉතින් ඈතට ගියාම දේවදත්තට උන්න ඒ වගේ තමයි කල්ප ගානක් තව ගිහින් පස්සේ කාලෙක තමයි හම්බ වෙන්නේ. එතකල්ම විඳින්න ඕනේවා දුක් හැබැයි. නමුත් ඔබේ නිවීම උරුම කරගත්තොත් අර දුක එකක්වත් ඔබට හිමි වෙන්නේ නැහැ නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රථම සුදුසුකම වශයෙන් පතාගතයන් වහන්සේ වදාරලා තියෙන මනුෂ්‍ය ප්‍රතිලාභය සඳහා සහ අදාළ ක්‍රියාමාර්ගය ගන්නා හැටි හෙවත් මාර්ගය පෙළදහම හමු වීම කියලානේ. එහෙනම් ඒ ක්‍රියාමාර්ගයේ අනුගමනීය ප්‍රතිපදාව ඊට පස්සේ පුද්ගලයා තුළ නෙමෙයි පවතින්නේ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ වර්තමාන මොහොතේ අරමුණ තුළ. අන්න ඒක පරමාර්ථ தත්ත්වය. පරමාර්ථ ලෝකය. පරමාර්ථ ලෝකයේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, භව තුල, පින තුල, ධානය තුල ලෞකිකයයි. නමුත් මේ පරණ තමන් හදාගත්ත හනමිටිය, හදාගත්ත මතිමතාන්තරය මේකට එකතු වෙන්නේ නැතුව ඒ මල දෙයක් බවට තේරුම් අරන් බැහැර කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් වෙනවා අතීතයේ සිතුවිල්ලක් බවට පත් කරලා න අනුසෝචන්ති තැන දක්වා බෙනුවන ගේන්න. පෘථග්ජන සමාජයේ අතීත හැම විටම සිතුවිල්ලක් නෙමෙයි තියෙන දෙයක්, ලොකු දෙයක්, පුංචි දෙයක්, අතහරින්න බැරි දෙයක්, එකට එක කරන්න ඕන දෙයක්, ප්‍රශ්නයක්මයි හැම විටම. ලේසියෙන් අතහරින්න බැරි දෙයක්. මේ සියල්ල ඔබට අතහරින්න පුළුවන් නම් වහින. ගත වෙලා ඉවරයි. දැන් හදන්න බෑ ආපහු. පීනු වෙච්ච දේවල් කාපුවම ලෙඩ හැදෙනවනේ. අන්න වගේ පීනු දෙයක් වශයෙන් දකින්න පුළුවන් අපට. ඒකට එකතු නොවෙනවට කියනවා. තින්නම් සංගති පස්සෝ නෑ. පස්ස නොවෙන්න ඕන.
පස්ස නොවෙනවා කියන්නේ හේතු එකතු වෙනවා නෑ කියන එක නෙමෙයි පරණ එකට එකතු නොවෙනවාට. පරණ එකේ වේදනාව විඳින එක තමයි සැප දුක් උපේක්ෂා කියලා කියන්නේ. මේ වේදනාව නැත්නම් එහෙනම් ආපහු තණ්හාවකුත් නෑ. එහෙනම් උපාදානත් නෑ. එහෙනම් අනාගත උපදින්න හේතුවක් ලැබීමකුත් නෑ. ඒක දහම් පෙළෙන් පෙන්නන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාණං කියලා. ජීවිත අවසානයේ එක සැරයකට යනවා නෙමෙයි මොහොතක් පාසා අරමුණෙන් අරමුණට මේ කියන නිරෝධ කියන ක්‍රියාමාර්ගයේ දුක් ලෝක නිරෝධ. අන්න පරමාර්ථ தත්ත්වය. ඔය දහම් පොත්පත් හදාarලා බලනකොට ඔබට තේරෙවි අවසාන වශයෙන් ගත් කල මේ ක්‍රියාමාර්ගයේදී ස්ත්‍රියට කියලා පුරුෂයාට කියලා ගිහියාට කියලා පැවිද්දට කියලා ශික්ෂාපද කියලා ඔය මොකක්වත් නැති බව. ඒවා සම්මුතින් ඔක්කොම. ඒ සම්මුතින් බැහැර කරන්න බෑ මතක තියාගන්න. මොකද මේක නොතේරෙනවා නම් ඒ සම්මුති Tamanට පුළුවන් සම්මුතියක් තුල ඉන්න වෙනවා. ඒ නිසා මේ සම්මුති සත්‍ය පිළි අරගෙන ඒක තුල ජීවත් වෙන්න ඒක තුලම පරමාර්ථ සත්‍ය පරමාර්ථ ධර්මයේ තේරුම් අරගන්න. එතකොට ඔබට මොහොතක් පාසාම ඔබට බුදුන් වෙත යන පාර හම්බ වෙනවා. ඔය උපාදාන භව නිරෝධය කියන්නේ බුදුන් වෙත යන පාර හේවත් පෙළ දහම. නිවීමට යන පෙළ දහම. අන්න මේ කරුණ වැටහෙන තුරු ඔබ කල්යාණ මිත්‍ර සේවනය කරලා සද්ධර්ම ශ්‍රවණය කරලා මොකද්ද මගෙන් වෙන්න ඕන කියලා අවබෝධ කරගන්න ඕන. අවුරුදු 10ක හිටිය දරුවෙක් වශයෙන් සහ අවුරුදු 25ක තරුණයෙක් වශයෙන් මගෙන් ඇහුවනම් මම මේක කියන්න දන්නේ නැහැ. නමුත් 25 අවුරුද්දක් පුරා ත්‍රිපිටකය ගවේෂණය කරලා තේරුම් ගත්තන් පස්සේ අපි තුල වෙන්න ඕන මොකද්ද කියලා මට කියන්න පුළුවන්. අන්නේ කරුණ තේරුම් ගත්තාම මේ පුද්ගලයෝ ලෞකිකයත් සාර්ථක කරගන්නවා ලෝකෝත්තරයත් හිමි කරගන්නවා. එහෙම දෙපැත්තම ජය ගන්න පුළුවන් එකක් මේක. එබැවින් ඔබට පැවරුණු මේ සමාජ වගකීම් හමුවේදී ඒවා පැහැර නොහැර ඒවා හමුවේදී අඬන්නේ දොඩන්නේ වැළපෙන්නෙත් නැතුව එවන් සිදු වෙන්නා වූ අභියෝගයන් පිළිබඳ කලබලයකටපත් වෙන්නෙත් නැතුව ජීවිතය විඳවන්න නැතුව විඳින්න අවශ්‍ය ස්වභාවයක් බාහිර ලෝකෙත් සමග හැලහැප්පෙලි වලට යන්නේ නැති ස්වභාවයක උරුමයක් ඔබේ සිතේ පවතිනවා. ඒකට නිවුන සිත කියනවා. කලබල නොවන සිත. ඒක හමුවීම බුදුන් හමුවීම කියලා කියනවා. බුදුන් දකින්නවා කියන්නේ ඕක දකින්නට කියලා ලෝකයා දන්නේ නැහැ තාම. දැනගත් දවසට බුදුන් තමන් ළඟ ඉන්න බුදුන් තමන් හොයාගනීවි. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ධම්මස පාදාගෙන මේ ලබාගත් ජීවිතයේ උත්තරීතර සැපතක් ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි දෙකම සපුරා ගන්නටත් ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිෂ්ඨ වේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාවේ සදහබර අනුග්‍රහය මාරවිල නාත්තන්ඩිය පාර අංක 747 ඉරක් සීදරණ නිවසේ පදිංචි කුමුදිනී ශ්‍රියාකාන්ති මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් අරමුණු අතර මියගිය ගුරු දෙමාපිය ඥාති මිත්‍රාදී සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍යය සඳහා පින් අනුමෝදන් කිරීම සඳහා ඔක්තෝබර් මාස 13 වෙනි දිනට යෙදුන ජන්මදින යෙදුන මෙත්මාලි සුරංගී මිනිවිරියට සහ ඔක්තෝබර් මාස 29 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන කුයින් මරිනෝ මුණුබුරාට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කොට අධ්‍යාපන කටයුතු සඵල වේවායි සුබ පැතීම සඳහා සුජීවත්ව සිටිනා වූ දූ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී සුවය සහ සුව ලැබී දිව්‍ය දැහැමි බවට පත් වී සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආශිර්වාද සඳහා මේ දෙකෙන දහම් කරුණු ලෝකෝත්තර කරුණු තේරුම් ගැනීම මේ සඳහා හුඟක් උදව් වෙනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේ අතු ලෝකවාසී සැමට සිත පැතීම සඳහා අරමුණු කරලා තිබෙනවා. මූලදායකත්වයේ දරා දිනවෙන් කරවාගෙන ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයෙන් සහ ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා නම් වශයෙන් සදාහන් නොකළ පරලෝසපත් ඥාති වර්ගය උපහාරයට ලක් කරන්න. යමෙක් මිනින් මදනම් පින් ලබත්තා දුකටපත් නම් දුකින් අත මිදේවා නොලබූ සැප සම්පත් ලැබේවා මතු උපදිනා භවයකදී මිනිසත් භව ලබා දහම් පෙළ වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මං ප්‍රතිවර කරගන්නට උන්ට මේ පුණ්‍ය ආනුමෝදනාව හේතු ආසනාව වේවා. මුණුබුරියන් දෙපළගේ
දවස උපන් දිනයක් වේවා ජීවිතේ වඩාත් වාසනාවන්ත වේවා අනිකුත් දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු සාර්ථක වී සමාජයට අවශ්‍ය දැහැමි ජීවිත ගත කරන්න බවට පත් වේවා. ඔවුන්ටත් අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා. ඔබ හැම දිනාටමත් මෙම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රෝග පීඩා දුරු වී පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වී කල්යාණ මිත්‍ර සේවනය ලබා මම මේ පැහැදිලි කළ දහම් පදේ හෝ එහෙම නැත්නම් ත්‍රිලක්ෂණ වෙන දහම් මඟ අනුගමනය කිරීම තුළින් ඔබටත් නිවන සැනසෙන මං පෙත් විවර කරගන්නට මෙම අවබෝධයේ හේතු වාසනා වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.